ආයිබෝවන් කියලා පිළිගන්නවා ෆිසික්ස් මාස්ටර් YouTube channel එකට. මම චානක හෙට්ටේ ආරච්චි. අපි අදත් අලුත් MCQ එකක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒතර මම ඉස්සරලාම කියන්න ඕන මගේ ෆිසික්ස් මාස්ටර් YouTube channel එක තාමත් subscribe කරේ නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා ඒකම තියෙන bell icon එක click කරලා තියාගන්න. ඒතර මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඒකේ notification එක බලා ගන්න පුළුවන්. හරි. ඉස්සරලාම දැන් මම කලින් MCQ දෙකක් විවරණය කරලා තියෙනවා. දැන් මේක බලන කෙනෙක් ඒ දෙක බැලුවේ නැත්නම් ඉස්සරලා මේ දෙක බලලා මේ වීඩියෝ එකත් බලන්න. ඊළඟට කියන්න ඕන මේ වීඩියෝ බලලා හොඳ නම් ලයික් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඊළඟට හොඳ නරක මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි අද MCQ එක සාකච්ඡා කරමු. හරි. අපි පළවෙනි MCQ ගැන කතා කරමු. පළවෙනි එක කියන්නේ පහත දක්වන ද්‍රව්‍ය යුගලයන් අතුරින් එකක් අනෙකමෙන් දෙගුණයක් උණුසුම් යුගලය යුගල වන්නේ. එතකොට එකක් අනෙකමෙන් දෙගුණයක් උණුසුම් යුගලය ගැන තමයි අහන්නේ. එතකොට පළවෙනි ඒ එකේ කියන්නේ 100 සෙල්සියස් ඇති නටන ජලය හා ඍණ 50 සෙල්සියස් ඇති මිදුණු මීතේන්. B වල කියන්නේ 100 සෙල්සියස් ඇති නටන ජලය හා 50 සෙල්සියස් ඇති ජලය. C වල කියන්නේ 233 සෙල්සියස් ඇති ගිනි දැල්ලක් සහ ඍණ 20 සෙල්සියස් ඇති අයිස් කුට්ටියක්. හරි. දැන් මේක තාපය හා සම්බන්ධ ප්‍රශ්නයක්නේ. දැන් මේක කොහොමද අපි හදන්නේ? ඉස්සරලාම අපි දැන් මේක පොඩ්ඩක් තේරුම් ගන්න ඕන. මොකද්ද මේක කියන්නේ කියලා. તો දැන් මේකෙදි කියන්නේ දැන් ද්‍රව්‍ය යුගලයන් දෙකක් දීලා තියෙනවා. ඒකෙන් එකක් අනිකමෙන් දෙගුණයක් උණුසුම් වෙන්න ඕනේ. එකක් අනිකමෙන් දෙගුණයක් උණුසුම් වෙන්න ඕනේ කියලා කියන්නේ. හරි අපි පොඩ්ඩක් බලමු. පළවෙනි A වල කියන්නේ A වල දීලා තියෙනවා 100 සෙල්සියස්. 100 සෙල්සියස් වල තියෙන නටන ජලය. මේක නටන ජලය. ඊළඟට දීලා තියෙනවා අනිත් එක තමයි ඍණ 50 සෙල්සියස් ඇති මිදුණු මීතේන්. ඍණ 50 සෙල්සියස් වල තියෙන මිදුණු මීතේන්. B වල කියනවා 100 සෙල්සියස් ඇති නටන ජලය 100 සෙල්සියස් වල තියෙන නටන ජලය 50 සෙල්සියස් ඇති ජලය 50 සෙල්සියස් තියෙන ජලය. C වල කියන්නේ 233 සෙල්සියස් ඇති ගිනි දැල්ලක් 233 සෙල්සියස් වල තියෙන ගිනි දැල්ලක් හා ඍණ 20 සෙල්සියස් ඍණ 20 සෙල්සියස් වල තියෙන අයිස් කුට්ටියක්. හරි. මේක කොහොමද අපි උත්තරේ ගන්න? හරි අපි දැන් නිකන් බැලුවල්මට උඩින් බැලුවම අපිට පේනවා හරි 50 සෙල්සියස් 100 සෙල්සියස් මේක වගේ දෙගුණයක් මේක. එහෙනම් B හරි. ඊළඟට මේක ඍණ 50 සෙල්සියස් 100 සෙල්සියස්. හරි. ඍණ 50යි 100යි. එතන ලොකු පොඩ්ඩක් ગેප් එකක් තියෙනවා. ඒත් ඉතින් මෙතන 50 තියෙනවා මෙතන 100 තියෙනවා. ඒකත් දෙගුණයක් වෙලා. එහෙනම් ඒක හරියන්නත් පුළුවන් හැබැයි. මේක නම් බැලුවම මෙතන ඍණ 20යි මෙතන 233යි. වෙන්න බෑ කොහොමද නේ? එහෙනම් උත්තරය B හරි. B වෙන්න පුළුවන්. උත්තරේ දෙක වෙන්නත් පුළුවන් නැත්නම් A හරි හින්දා A B හතර වෙන්නත් පුළුවන්. හැබැයි ඔය දෙකෙන් එකක්වත් නෙමෙයි උත්තරේ. ඇයි? අපි දැන් මේකේ එකක් අනෙකමෙන් දෙගුණයක් උණුසුම් වෙන එකනේ තෝරන්න ඕනේ. તો දැන් අපි දන්න උෂ්ණත්වය අපි සාමාන්‍යයෙන් අපි SI එකකේ විතරනේ කෙල්වින්. මූලික භෞතික රාශිය වල තියෙනවා කෙල්වින් උෂ්ණත්වය අපි ඒ කියන්නේ උෂ්ණත්වය කෙල්වින් වලින් එමනින්නේ. ඒකක. එතකොට අපි බලන්න ඕන කෙල්වින් උෂ්ණත්වය දෙගුණයක් වෙන්නේ මොකේද කියලා. සෙල්සියස් උෂ්ණත්වය ගැන නෙමෙයි අපි මෙතෙන්දී සෙල්සියස් උෂ්ණත්වය දෙගුණ වෙන එක ගැන හොයලා වැඩක් නැහැ. අපි බලන්න ඕන කෙල්වින් උෂ්ණත්වය දෙගුණ වෙන්නේ මොන උත්තරයද කියලා. අන්න. එහෙනම් මොකද කරගන්න ඕනේ? මේ සෙල්සියස් කියන ඒවා කෙල්වින් බවට පරිවර්තනය කරගන්න. ඒතර කෙල්වින් බවට පත් කරගත්තොත් අපි දන්නවා සෙල්සියස් කෙල්වින් කරන්න නම් 273ක් එකතු කරන්න ඕනේ. එතකොට 100ට 273ක් එකතු කරාම 373යි කෙල්වින්. ඍණ 50ට 273ක් එකතු කරාම එතකොට ඍණ 50 කියන්නේ එකෙන් 273න් 50ක් අඩු වෙන්න ඕනේ. 50ක් අඩු වෙනකොට එනවා එතනින් 223යි කෙල්වින් කියලා. 223යි කෙල්වින්. ඒතර එතන 223යි මෙතන 373යි මේක වගේ දෙගුණයක් වෙන්නේ නැහැ. එහෙනම් මේක වැරදි. ඒ උත්තරේ වැරදි. මේක බලමු. 100 සෙල්සියස් ඒක කෙල්වින් කරාම 373යි කෙල්වින් 50යි සෙල්සියස්. ඒතර මේක 273ක් එකතු කරාම අපි දන්නවා 323යි කෙල්වින් කියලා. 323යි කෙල්වින්. එතන මේක වගේ මේක දෙගුණයක් වෙන්නේ නැහැ. එහෙනම් B කියන එක වැරදි.
එහෙනම් ඉතින් මේක C කියන එක බලන්න ඕනත් නෑ. එහෙනම් ඒක හරියන්න ඕනේ. අපි ඕනම් චෙක් කරලා බලමු. 233ට 273ක් එකතු කරන්න. 233ට 273ක් එකතු කරාම අපි දන්නවා 506යි කෙල්වින් කියලා. 506යි කෙල්වින්. 273ට 20ක් අඩු වුණා. ඍණ 20නේ. 20ක් අඩු වුණාම අපි දන්නවා 253යි කෙල්වින්. අන්න මොකක්ද වෙලා තියෙන්නේ? 253 වගේ දෙගුණයක් තමයි 506 කියන්නේ. ඒතර මේක වගේ දෙගුණයක් උණුසුම් මේක. අන්න දැන් උත්තරය C. උත්තරය C. ඇයි? මේක වගේ දෙගුණයක් උණුසුම් මේක. මෙතන මේ ගිනි දැල්ල කියන එක අයිස් කුට්ටියට වඩා දෙගුණයක් උණුසුම්. මේක නිසා මේක තමයි උත්තරය. උත්තරය C වෙන්න ඕන. කොහොමද ගත්තේ? අපි කරේ සෙල්සියස් වලින් දීපු එක කෙල්වින් කරගන්න ඕන අනිවාර්යෙන්. අනිවාර්යෙන් කෙල්වින් උෂ්ණත්වය තමයි අපි බලන්න ඕන. කෙල්වින් උෂ්ණත්වය දෙගුණයක් වෙනවද කියලා බැලුවා නම් උත්තරය පටස් ගාලා ගන්න පුළුවන්. සෙල්සියස් වලින් බලලා නම් ගන්න එපා. එහෙමවත් වරදිනවා. සෙල්සියස් වලින් බලලා ගන්න බෑ. කෙල්වින් බාර පච් කරලා තමයි උත්තරය ගන්න ඕන. එතකොට උත්තරය වෙන්නේ C පමණ. C විතරයි උත්තරේ එන්නේ. එතකොට එකට උත්තරය 3. හරි. අපි ඊළඟට දෙවෙනි ප්‍රශ්නය ගැන කතා කරමු. හරි. ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ එක රූපයේ දැක්වෙන සමපාද ත්‍රිකෝණාකාර ප්‍රිස්මය තුලින් ආලෝක කිරණයක් අවම අපගමන අවස්ථාව යටතේ ගමන් කරනවලු. දැන් දෙවන රූපයේ දැක්වෙන පරිදි එම ද්‍රව්‍යෙන්ම සෑදූ සරසමහාන නැමැති තවත් ප්‍රිස්ම දෙකක් ලැබුව විට මුල් කිරණය වැඩි අපගමනයක් සහිතව ගමන් කරයි, අඩු අපගමනයක් සහිතව ගමන් කරයි, අපගමනයක් නොමැතිව ගමන් කරයි, මුල් අපගමනය සහිතවම ගමන් කරයි, පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වේ. හරි. දැන් ආලෝකය හා සම්බන්ධය අපි දන්නවා සමපාද ත්‍රිකෝණයක් තුලින් සමපාද ත්‍රිකෝණය දැන් අවම අපගමන අවස්ථාවේදී මොකද්ද වෙන්නේ? යට පාදයට ආලෝක කිරණය සමාන්තර වෙනවා අවම අපගමන අවස්ථාවේදී. ඒතර පතන කිරණය වර්තිත කිරණයට සමාන වෙනවා. පතන පෘෂ්ඨයේ තියෙන පරාවර්තන කෝණයයි වර්තිත දැන් පරාවර්තනය වෙන පෘෂ්ඨයේ තියෙන ඒකේ පතන කෝණය සමාන වෙනවනේ. හරි. අපි බලමු. ඕකේදී මෙන්න සමපාද ත්‍රිකෝණය. සමපාද ප්‍රිස්මය. එතකොට මේකට මේව පතනය වුණාට පස්සේ අවම අපගමන අවස්ථාවේදී මේ කිරණයයි මේකයි සමාන්තරයි. මේ කිරණයයි මේ පාදයේ සමාන්තරයි. මෙහෙම වර්තනය වෙලා යනවා. නිර්ගත වෙලා යනවා. ඊළඟට දැන් අපිට කියන්නේ දැන් මේක P ප්‍රිස්මය. P කියලා සමපාද ප්‍රිස්මයක් තියෙන. ඊළඟට කරන්නේ තවත් මේ වගේම සර්වසම ප්‍රිස්ම දෙකක් තියෙනවා මෙන්න මේ විදිහට. මේ P කියන එකට මේ විදිහට ප්‍රිස්ම දෙකක් තියෙනවා. මේ විදිහට ප්‍රිස්ම දෙකක් තියුවර පස්සේ මුල් කියන්නේ මුල් කිරණය. එතකොට දැන් මේක පතනය වෙන්නේ මේ කිරණයෙන්. ඊළඟට ඒ කිරණයම පතනය වෙනවා. ඊළඟට අහන්නේ කිරණය. දැන් මේ කිරණය කොහොමද යන්නේ? මේ කිරණය මේ පද්ධතිය තුල යනකොට PQR මේ පද්ධතිය තුල යනකොට ආලෝක කිරණය වැඩි අපගමනයක් සහිතව ගමන් කරනවද? අඩු අපගමනයක් සහිතව ගමන් කරනවද? ඒ කියන්නේ මේකේ අපගමනය වෙනස් වෙනවද නැද්ද කියලා නේ අහන්නේ. දැන් අපි බලන්න ඕන දැන් මෙතන මේ සමපාද ත්‍රිකෝණය අවම අපගමන අවස්ථාවේ ගමන් කරනවා. හරි දැන් මේ වගේ එකක් අපි එහෙනම් මේක අපිට පුරුදු නෑනේ. අපි දන්නවා මේක ගැන නම් දන්නවා. මේක ගැන අපි ඉගෙන ගන්නවා තියරි වලට. හැබැයි මේක අපිට පුරුදු නැති එකක්. එහෙනම් මේක අපි පුරුදු එකක් බවට පත් කරගන්න ඕන. මම නිර්මාණයක් කරනවා. ඒක තමයි මේ පාදය දික් කරමු. මේ පාදය දික් කරනවා. දික් කරාම මොකද වෙන්නේ? මේකත් සමපාද ත්‍රිකෝණයක් බවට පත් වෙනවා. සමපාද ප්‍රිස්මයක්. සමපාද ත්‍රිකෝණයක් බවට පත්. අන්න. එතකොට දැන් මේ ලොකු ත්‍රිකෝණයත් සමපාද එකක්. ඒතර දැන් අපි දන්නවා සමපාද දැන් මේ වගේමනේ. දැන් මේක දැන් පොඩි ත්‍රිකෝණයක් තියෙන එකක් සමපාද. මෙතන ලොකු ත්‍රිකෝණයත් මේක සමපාද. ඒතර මොකද වෙන්නේ? පතනය වෙන්නේ එකම කිරණය එන්නේ. අයි. කලින් ප්‍රිස්මයම තමයි මේ වෙනස් කරලා තියෙන්නේ. ඒතර මොකද වෙන්නේ? මේ කිරණය මේ වගේම තමයි ඊළඟට ගමන් කරන්නේ. ඇතුළේදී මෙහෙම ගමන් කරා. නිර්ගත වෙනකොට මෙන්න මෙහෙම ගියා. එතන මොකද්ද වෙන්නේ? අපගමණයට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. අපගමණයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මේකේ තියෙන අපගමණයමයි මේකේ තියෙන්නේ.
එතකොට දැන් අපි දන්නවා මේකේ අපගමනය කියන්නේ පතන කිරණය දික් කරා නිර්ගත කිරණය දික් කරා පතන කිරණය දික් කළා නිර්ගත කිරණය දික් කළා මෙන්න මේ කෝණයටනේ අපි අපගමන කෝණය කියන්නේ. ඒ වගේම තමයි මෙතන පතන කිරණය දික් කරා නිර්ගත කිරණය දික් කරා. නිර්ගත කිරණය දික් කරා. එතකොට මෙන්න මේ කෝණයට කියනවා අපගමන කෝණය කියලා. මේකේ අපගමන කෝණයයි මේකේ අපගමන කෝණය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපගමනයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මුල් අපගමනය සහිතවම ගමන් කරයි. උත්තරය 4. උත්තරය 4. මොකක්ද උනේ? මෙතන තියෙන්නේ මේ සමපාද ප්‍රිශ්මයක්. මෙතන දැන් මෙහෙම තවත් ප්‍රිශ්ම දෙකක් තියුවම මෙතන හැදෙන්නේ විශාල සමපාද ප්‍රිශ්මයක්. එතකොට මේ කිරණ සටහනම තමයි මෙතෙන්ට එන්නේ. අපගමනයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. අන්න එහෙම තමයි. ඒ කියන්නේ අපි මේක දැන් අපි දන්න දේ ඉන්න එපා අපි උත්තරේ ගන්න. අන්න දන්න එකක් බවට මේ පද්ධතියත් පත් කරගත්තා. කියන්නේ මේ ත්‍රිපිසියම. දැන් ත්‍රිපිසියම නේ ඒක අපි ත්‍රිකෝණයක් බවට. අපි දන්න ත්‍රිකෝණයක් බවට පත් කරගෙන තමයි අපි කොහොමද තර්ක කරන්න ඕන උත්තරේ ගන්න කියලා. හරි. අපි ඊළඟ ප්‍රශ්නය ගැන කතා කරමු. හරි අපි ඊළඟට මේ තුන්වෙනි ප්‍රශ්නය ගැන කතා කරමු. තුන්වෙනි ප්‍රශ්නය කියන්නේ अंशुවක් f සංඛ්‍යාතිකයෙන් වූ සරල අනුවාදීය චලිතක යෙදෙනවලු. अंशुවක් f සංඛ්‍යාතිකයෙන් වූ සරල අනුවාදීය චලිතක යෙදෙනවලු. එහි චාලක ශක්තිය විචලනය වන සංඛ්‍යාතය අහන්නේ. ඒතකොට චාලක ශක්තිය විචලන වන සංඛ්‍යාතය. දැන් අපි දන්නවා දැන් අපි සරල අනුවාදීය චලිතය ඉගෙන ගනිද්දී අපි ප්‍රවේගය විස්ථාපනයත් එක්ක වෙනස් වෙන විදිය නම් දන්නේ. හැබැයි චාලක ශක්තියක් ගැන දන්නේ නැහැනේ. හරි අපි බලමු ප්‍රවේගය කොහොමද ගන්න කියලා. දැන් අපි දන්නවා ප්‍රවේගය දැන් ප්‍රස්ථාරයක් යනකොට එහෙම කාලයත් එක්ක ප්‍රවේගය වෙනස් වෙන විදිය නම් මෙන්න මේවා සයින් ප්‍රස්ථාරයන් එන්නේ. ඒක අපි දන්නවනේ. මේ වගේ සයින් ප්‍රස්ථාරයක් එන්නේ. ප්‍රවේගය වෙනස් වෙන විදිය. හැබැයි අපි දන්නවා චාලක ශක්තිය කොහොමද වෙනස් වෙන්නේ කියලා. දැන් අපි දැන් මේකේ සංඛ්‍යාතය සරල අනුවාදී චලිතයේ සංඛ්‍යාතය දිල් තියෙනවා f කියලා. ඒතකොට දැන් මේ f කියන එක සංඛ්‍යාත f කියන එක අපිට ලියන්න පුළුවන් මේක ආවර්ත කාලය t නම් f කියන්නේ ඒකයට t වලටනේ. f කියන්නේ ඒකයට t වලට. දැන් මේකේ මම ප්‍රස්ථාරයෙන් දෝ චාලක ශක්තියට. දැන් අපි දන්නවා චාලක ශක්තිය කියන්නේ E සමානයි භාගයක් mv වර්ගය කියලා ගන්නවා. E සමානයි භාගයක් mv වර්ගය. ඒතර මේකේ චාලක ශක්තිය ප්‍රස්ථාරගත කරොත් E කියන එක මේ ධන කොටසේදී ප්‍රවේගය වර්ග වෙනවා. හරි. ප්‍රවේගය වර්ග වුණා. ඍණ කොටසේදී ප්‍රවේගය වර්ග වෙනකොට ඒක ආයෙමත් ධන වෙනවා. වර්ග කරාම අපි ධන වෙනවනේ. ධන වුණා. ධන කොටසේදී ආයෙම ධන. ඔන්නම ප්‍රස්ථාරයන් එන්නේ මේන්නේ චාලක ශක්තියට. මේක එකම ගානට එන්න ඕන. චාලක ශක්තිය ප්‍රස්ථාරගත කරාම. හරි. ඒතර දැන් මෙතන ආවර්ත කාලය t නේ. දැන් මෙතන මොකද වෙන්නේ? දැන් අපි දන්නවා ආවර්තයක් කියන්නේ එක වටයක් ගත වෙන කාලය නෙමෙයි ආවර්ත කාලය කියන්නේ. ඒතර සංඛ්‍යාත කියන්නේ ආවර්ත කාලේ පරස්පරයි. දැන් මෙතන ආවර්තය නම් මෙතන ඉඳන් මෙතෙන්ට. මේකේ ආවර්ත මෙතන ඉඳන් මෙතෙන්ට මේ වගේ කොටස්නේ මේකේ වෙනස් වෙන්නේ. එතකොට මේක තමයි ආවර්ත කාලය. මේකේ ආවර්ත කාලය වෙන්නේ මෙන්න මේ ටික. දැන් අපි දන්නවා මෙතෙන්ටම කාලය නම් t කියලා දන්නවා ආවර්ත කාලය. එතකොට මේ ටික වෙන්නේ t බෙදීම 2යි. මේ ටික t බෙදීම 2න්නේ. අන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? ආවර්ත කාලය අඩු වෙලා. ආවර්ත කාලය අඩු වෙලා නම් දැන් සංඛ්‍යාතය හොයන්න පුළුවන් අපිට. හිතමු f dash කියලා. එතකොට එකේ යට ආවර්ත කාලය පරස්පරයි. t බෙදීම 2යි. එතකොට මෙතනින් එනවා දෙක වරක් එකේ යට t කියලා. එකේ යට t කියන්නේ සංඛ්‍යාතය f ට. එතකොට f dash සමානයි 2යි f කියලා උත්තරේ ගන්න පුළුවන්. f dash සමානයි 2යි f කියලා උත්තරේ ගන්න පුළුවන්. හැබැයි ඇත්තටම මෙච්චර මේ ගණන් හදන්න ඕන නැහැ. හැබැයි මේක අපිට තර්ක කරලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්නවා සංඛ්‍යාත f කියන්නේ එකයට t වලටනේ. එකයට ආවර්ත කාලයට. අපි දන්නවා මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට ආවර්ත කාලය භාගයක් වෙනවා. මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට ආවර්ත කාලය දෙගුණයකින් අඩු වෙලා. මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට ආවර්ත කාලය දෙගුණයකින් අඩු වෙලා නම් සංඛ්‍යාතය දෙගුණයකින් වැඩි වෙන්න ඕනේ. ඒ පරස්පරයන්නේ තියෙන්නේ. ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා. ආවර්ත කාලය දෙගුණයකින් අඩු වුණාම සංඛ්‍යාතය දෙගුණයකින් වැඩි වෙන්න ඕන. නව සංඛ්‍යාතය. චාලක ශක්තිය සංඛ්‍යාතය 2යි f වෙන්න ඕන. චාලක ශක්තිය සංඛ්‍යාතය 2යි f වෙන්න ඕන. උත්තරය 4. එතකොට දැන් මේ වගේ එකක් අපි චාලක ශක්තිය ගැන නම් අපි දන්නේ නැහැ. හැබැයි ප්‍රවේගය ගැන දන්නවා.
ප්‍රවේගය ගැන දන්නව නම් ප්‍රවේගයෙන් අපිට චාලක ශක්තිය ගැන කතා කරන්න පුළුවන්. හරි අපි ඊළඟ ප්‍රශ්නය ගැන කතා කරමු. හරි ඊළඟ හතරවෙනි ප්‍රශ්නය ගැන කතා කරමු. හතරේ තියෙන්නේ එක් කෙලවරක් සංවෘත නලයක් එහි පළමු උපරිතාණයෙන් කම්පණය වේ. පළවෙනි උපරිතාණයෙන් කම්පණය වූ සංවෘත නලයක් විවෘත කෙලවරේ සිට 0.4 මීටර දුරින් පීඩන විචලනය උපරිම වේ නම් නලයේ දිග වන්නේ. හරි. දැන් අපි දන්නවා නල සම්බන්ධයෙන්. සංවෘත නලයක් ගැන කතා කරන්නේ. ඒතර සංවෘත නලයක් අපි දන්නවා සංවෘත නලයක පළවෙනි උපරිතාණය ගැන කතා කරන්නේ. අපි මූලිකය ගැන බලමු. මූලිකය මෙන්න මේ වගේ එකක් එන්නේ. මෙන්න මූලිකය. ඊළඟ පළවෙනි උපරිතාණය. පළවෙනි උපරිතාණය මෙහෙම මේ වෙනස් වෙන්නේ. දෙවෙනි උපරිතාණය ගත්තොත් එහෙම මේ දෙවෙනි උපරිතාණය. හරි. මූලිකය පළවෙනි උපරිතාණය දෙවෙනි උපරිතාණය. එතකොට දැන් මේ අපෙන් අහන්නේ පළවෙනි උපරිතාණය ගැන. මේක ගැන තමයි අහන්නේ. අපි ඉතින් දැනගෙන ඉන්න ඕනේ මේවායේ නම් ටික. මේක මූලිකය කියලා දැනගෙන ඉන්න ඕන. මේක පළවෙනි උපරිතාණය කියලා දැනගන්න ඕනේ. මේක දෙක උපරිතාණය කියලා දැනගෙන ඉන්න ඕනේ. හරි. එතකොට දැන් මේකෙදි කතා කරන්නේ පීඩනයක් ගැන. විවෘත කෙළවර සිට 0.4 මීටර දුරින් පීඩන විචලනය උපරිම වෙනවලු. ඒතර පීඩනයනේ. හැබැයි අපි මේ ඇඳලා තියෙන්නේ මොකක්ද? මේ අපි ඇඳලා තියෙන්නේ විස්ථාපනය. විස්ථාපනය වෙනස් වෙන විදිය. විස්ථාපනය වෙනස් වෙන විදිය තමයි මේ ඇඳලා තියෙන්නේ. එහෙනම් අපි දැනගෙන ඉන්න ඕන පීඩනය කොහොමද වෙනස් වෙන්නේ කියලා. අපි දන්නවා විස්ථාපනය අවම වෙන තැන තමයි පීඩනය උපරිම වෙන්නේ. විස්ථාපනය උපරිම වෙන තැන තමයි පීඩනය අවම වෙන්නේ කියලා. දැන් අපි පීඩනය අඳුමු බලමු. පීඩනය. ඒතර විස්ථාපනයේ පරස්පරය. විස්ථාපනයේ අනිත් පැත්ත. විස්ථාපනයේ කන පිට තමයි පීඩනය කියන්නේ. එතකොට පීඩනය මෙන්න මෙහෙම. එතන අවම නම් උපරිම වෙන්න ඕන. උපරිම නම් අවම වෙන්න. මෙන්න පීඩනය. මූලිකය පළවෙනි උපරිතාණය දෙවන උපරිතාණය. ඔයනේ පීඩනය වෙනස් වෙන විදිය. දැන් මේකේ පීඩනය ගැන කතා කරන්නේ. හරි. කියනවා විවෘත කෙළවරේ ඉඳන්. හරි විවෘත කෙළවරේ ඉඳන් 0.4 මීටර දුරින් පීඩනය උපරිම වෙනවා. හරි. මෙන්න විවෘත කෙළවර. විවෘත කෙළවරේ ඉඳන් පීඩනය උපරිම වෙනවා. මෙන්න පීඩනය උපරිමනේ මෙතෙන්ට. පීඩනය උපරිම වෙනවලු 0.4 මීටර දුරින්. 0.4 මීටර දුරින් පීඩනය උපරිම වෙනවා නම් මෙන්න මේ දිග අපි දන්නවා 0.4 මීටර කියලා. එතකොට අහන්නේ නලයේ දිග. හරි අපි බලමු නලයේ දිග කොහොමද ගන්න කියලා. අපි දන්නවා මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන්නේ මේ පුඩු කාලක්. පුඩු කාලක්ම තමයි. ආයි මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන්නේ ඒ වගේම සමාන දිග ප්‍රමාණය. ඒතර නලයේ දිග කියන්නේ මුළු දිග L කියන්නේ මොකද්ද? මුළු දිග L කියන්නේ මේ 0.4 ඒවා 3ක්. මුළු දිග L කියන්නේ 0.4 ඒවා 3ක්. L සමානයි 1.2 මීටර කියලා ගන්න පුළුවන්. අනු උත්තරේ. ඒතර නලයේ මුළු දිග. නලයේ දිග 1.2 මීටර කියලා ගන්න පුළුවන්. මෙතන අපි දැනගන්න ඕන එකක් තමයි අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්නේ අපි මේවා අඳින්නේ විස්ථාපනයට. විස්ථාපනයටනේ අඳින්නේ. අපි පීඩනයට කොහොමද එන්නේ කියන එක ගැන හොඳට දැනගෙන ඉන්න ඕන. පීඩනය කියන්නේ විස්ථාපනයේ අනිත් පැත්ත. පරස්පරය. කියන්නේ විස්ථාපනය අවම වෙන තැන පීඩනය උපරිමයි. විස්ථාපනය උපරිම තැන පීඩනය අවමයි කියලා දැනගෙන ඉන්න ඕන. ඒක තමයි අපිට මෙතෙන්ට යොදා ගන්න තියෙන තර්කය. හරි. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නය ගැන කතා කරමු. හරි අපි ඊළඟ පස්වෙනි ප්‍රශ්නය ගැන කතා කරමු. ඒතර පස්වෙනි ප්‍රශ්නයේදී කියන්නේ ස්කන්ධය 250 කිලෝග්‍රෑම් වන ඒකාකාර ඝනකාකාර ගඩොල් කැටයක් පළවෙනි පිහිටුමේ ඉඳන් දෙවෙනි පිහිටුම දක්වා වෙනස් කිරීමට කළ යුතු කාර්ය ප්‍රමාණය වනුයේ. හරි. ගඩොල් කැටයක් දැන් ස්කන්ධ 250 කිලෝග්‍රෑම් වන ගඩොල් කැටයක්. දැන් ඔය පළවෙනි පිහිටුමේ ඉඳන් දෙවෙනි පිහිටුමට පත් කරන්න ඕන. හරි ඒකේ මාන දීලා තියෙනවා. හරි අපි බලමු. මේකෙදි
මෙන්න ගඩොල් කැටය. එතකොට මේ උස දීලා තියෙනවා 4 සෙන්ටිමීටර්. මේ දිග දීලා තියෙනවා 12 සෙන්ටිමීටර් කියලා. මේ පිහිටුමේ ඉඳන් මේ පළවෙනි පිහිටුමේ ඉඳන් අපි දෙවෙනි පිහිටුම මෙන්න මේක බවට පත් කරන්න ඕනලු ගඩොල් කැටය. මේ දෙවෙනි පිහිටුම දක්වා පත් කරන්න. එතකොට දැන් මේ උස තමයි 12ක් වෙන්නේ. හරි. එතකොට දැන් මේ වගේ ගානක් අපි කොහොමද හදන්නේ? එතකොට දැන් මෙතන අපෙන් අහන්නේ වෙනස් කිරීමට කළ යුතු කාර්ය ප්‍රමාණය. කාර්ය. එතකොට දැන් මෙතන ඉඳන් මෙතෙන්ට පත් කරනකොට අපි කාර්යයක් කරනවද? ඔව් කාර්යයක් කරන්න ඕනනේ. ඇයි? කොහොමද අපි ඒක බලාගන්නේ? හරි අපි දන්නවා මේ ගඩොල් කැටේ ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වෙලා තියෙනවා. කියන්නේ මේකේ ගුරුත්ව කේන්ද්‍රය මෙන්න මේ මැදනේ තියෙන්නේ. මේ මැද තියෙන්නේ ගුරුත්ව කේන්ද්‍රය. එතකොට දැන් මෙතන තිබ්බ ගුරුත්ව කේන්ද්‍රය මේ මට්ටමේ තිබ්බ ගුරුත්ව කේන්ද්‍රය දැන් මොකක්ද වෙලා තියෙන්නේ? මෙන්න මේ මෙතෙන්ට ගිහිල්ලා නේ ගුරුත්ව කේන්ද්‍රය. මෙතන තිබ්බ ගුරුත්ව කේන්ද්‍රය මෙතෙන්ට ගිහිල්ලා. ආරම්භයේ ගුරුත්ව කේන්ද්‍රය තිබුණේ මෙතන පතුලේ ඉඳලා 2 සෙන්ටිමීටර් කියන දුරක් උඩින්. 2 සෙන්ටිමීටර් දුරක් උඩින් තමයි ගුරුත්ව කේන්ද්‍රය තිබුණේ. හැබැයි දැන් තියෙන්නේ පතුලේ ඉඳලා 6 සෙන්ටිමීටර් කියන දුරක් උඩින්. සෙන්ටිමීටර් 6ක් උඩින් තමයි දැන් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. එතකොට මොකද වෙලා තියෙන්නේ? දෙකේ තිබ්බ එක 6ට ගිහිල්ලා කොච්චරනම් වෙනස් වෙලාද? කොච්චරක් උඩට ගිහිල්ලා? 4 සෙන්ටිමීටර් ප්‍රමාණයක් වෙනස් වෙලා තියෙනවා ගුරුත්ව කේන්ද්‍රය. හරි. එතකොට 4 සෙන්ටිමීටර් ප්‍රමාණයක් වෙනස් වුණා නම් අන්නේ ඒක වෙනස් කරන්න තමයි අපි කාර්ය කරන්නේ. ඒතර අපි කාර්ය කරන්නේ මේ මෙතන තිබ්බ ගුරුත්ව කේන්ද්‍රය අර 6ක් උසකට අරන් යන්නේ. 4. ඒ කියන්නේ පතුලෙන් දන්නම් 6ක් උස අපි වෙනස් වෙලා තියෙනවා 4ක්. 2 සෙන්ටිමීටර් වල තිබ්බ එක 6 සෙන්ටිමීටර් දක්වා අරන් ගිහලා. ඒතර වෙනස අපි කොච්චරනම් ගුරුත්ව කේන්ද්‍රය උස්සලා තියෙනවද? 4 සෙන්ටිමීටරයක් උස්සලා තියෙනවා. අන්නේ 4 සෙන්ටිමීටර් ප්‍රමාණයක් උස්සන්න තමයි අපි කාර්ය කරන්නේ. එහෙනම් කාර්ය කියන එක අපිට හොයන්න පුළුවන් මොකද්ද? මෙතන ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වුණායි කියන්නේ මොකද්ද? විභව ශක්තිය වෙනස් වුණා. විභව ශක්තිය වැඩි වුණා. ආරම්භයේ තිබ්බ විභව ශක්තිය දැන් තියෙන්නේ වෙනස් විභව ශක්තිය. ඇයි? ගුරුත්ව කේන්ද්‍රය වෙන තැනක තියෙනවා. අන්න විභව ශක්තිය වෙනසට. විභව ශක්තිය වෙනසට. විභව ශක්තිය වැඩි වීමට සමාන වෙනවා අපි කරපු කාර්යය. ඒතර අපිට කාර්යය හොයන්න පුළුවන්. කාර්යය හොයන්න පුළුවන් විභව ශක්ති වැඩි වීමෙන්. කාර්ය සමාන වෙනවා විභව ශක්තිය වැඩි වීමට. විභව ශක්තිය වැඩි වීමට. එතකොට අපි විභව ශක්තිය වැඩි වීම ගන්න පුළුවන් m g h වලින්. m අපි දන්නවා 250යි කිලෝග්‍රෑම්, g දන්නවා 10යි, h කියන්නේ විභව ශක්තිය වැඩි වීම. ගුරුත්ව කේන්ද්‍රය එසවිච්ච ප්‍රමාණය 4 සෙන්ටිමීටර්. 4 සෙන්ටිමීටර් අපි මීටර කරාම 10 ඍණ 2කින් වැඩි කරා. එතකොට මෙතන මේ බිඳුවයි මේ 10 ඍණ 2යි කපලා ගියාට පස්සේ එනවා අපිට 25 වැඩි කිරීම 4 100යි ජූල් කියලා. අන්න. දැන් අපිට ආවා කාර්ය ප්‍රමාණය 100යි ජූල් කියලා. විභව ශක්තිය වැඩි වීම. මෙතන මේ මට්ටමේ තිබ්බ ගුරුත්ව කේන්ද්‍රය මේ මට්ටමට අරන් යන්න කරපු කාර්ය ප්‍රමාණය වෙන්නේ 100යි ජූල්. අන්න. මේ වගේ ගාණක් දුන්නොත් අපි හදන්න ඕන විභව ශක්තිය වැඩි වීම. කොච්චරනම් ගුරුත්ව කේන්ද්‍රය ඉස්සුණාද? ඒ ගුරුත්ව කේන්ද්‍රය උස්සන්න තමයි අපි කාර්ය කරන්න ඕන. අන්න ඉස්සිච්ච ප්‍රමාණයට අදාළ විභව ශක්තිය හෙවුවනම් අන්න ඒ ටික තමයි අපි කාර්ය විදියට කරන්න ඕන. එහෙනම් උත්තරය වෙන්නේ 3 100යි ජූල්. හරි. අපි ඊළඟ ප්‍රශ්නය ගැන කතා කරමු. හරි. අපි ඊළඟට 6 වෙනි ප්‍රශ්නය ගැන කතා කරමු. 6 වෙනි ප්‍රශ්නය කියන්නේ පරිමාව වෙනස් කළ හැකි සංවෘත බඳුනක් තුල ජල වාෂ්ප වලින් යන්තමින් සංතෘප්ත වාතය පවතී. ඒතර ජල වාෂ්ප වලින් යන්තමින් සංතෘප්ත වාතය පවතිනකොට පරිමාව වෙනස් කරන්න පුළුවන් බඳුනක් තුල. උෂ්ණත්වය නියතව තිබියදී බඳුන තුල ඇති ජල වාෂ්ප වලින් 25ක් ඝනීභවනය වීම සඳහා බඳුනේ පරිමාවේ සිදු කළ යුතු භාගික අඩු කිරීම වන්නේ. හරි. දැන් මෙතෙන්දි කියන්නේ පරිමාව වෙනස් කරන්න පුළුවන් බඳුනක් තියෙනවා. හිතන්න පිස්ටනයක් වගේ එකක්. මේකේ පරිමාව වෙනස් කරන්න පුළුවන්ලු. ඒතර පරිමාව වෙනස් කරන්න පුළුවන් බඳුනක සංවෘත බඳුනක් තුල ජල වාෂ්ප වලින් යන්තමින් සංතෘප්ත වාතය පවතින. ජල වාෂ්ප වලින් යන්තමින් සංතෘප්ත වාතය පවතිනවලු. ඊළඟට උෂ්ණත්වය නියතව තිබියදී උෂ්ණත්වය වෙනස් කරන්නේ නැහැ.
උෂ්ණත්වය කියන එක නියතව තිබියදී බඳුන තුල ඇති ජල වාෂ්ප වලින් 25ක් ඝනීභවණය වීම සඳහා. ඒතර බඳුන තුල තියෙන ජල වාෂ්ප වලින් අපි හිතමු දැන් මේකේ ජල වාෂ්ප 100ක් තිබුණා නම් ජල වාෂ්ප 100ක් තිබුණා නම් 125ක් ඝනීභවණය කරාට පස්සේ දැන් තියෙන්න ඕන 175. 75 තියනවා දැන්. කලින් තිබුණේ 100යි දැන් තියෙන්නේ 75යි. එහෙම කරන්න නම් පරිමාවයේ සිදු කළ යුතු භාගික අඩු කිරීම. දැන් අපි මේකේ පරිමාව v කියලා හිතුවොත් දැන් පරිමාව කොච්චරකින් අඩු කරන්න ඕනද කියලා නේ අහන්නේ. පරිමාව කොච්චර පරිමාවක් අඩු කරන්න ඕනද කියලා අහන්නේ. හරි. දැන් අපි මේක හදන්නේ මේක සංතෘප්ත වාෂ්පයන්නේ තියෙන්නේ. එතකොට අපි දන්නවා වාෂ්පයට PV සමාන nRT දැම්මොත් ජල වාෂ්ප වලට PV සමානයි nRT දැම්මොත් එහෙම අපි මෙතෙන්දී ජල වාෂ්ප දැන් පීඩනය පරිමාව මවුල ප්‍රමාණය මේක නියතයි R සර්වත්‍ර වායු නියතයි R නියතයි T උෂ්ණත්වය නියතයි කියලා දීලා තියෙනවා. හරි. ඒ දෙක මේක නියතයනේ කොහොමද? මේක නියතයි Tත් නියතයි. ඊළඟට මේ PV සමානයි N. දැන් මේ වගේ මොකද්ද වෙන්නේ කියලා බලමු. පීඩනය. දැන් මේකේ සංතෘප්ත වාෂ්ප උෂ්ණත්වය නියත නම් පීඩනය වෙනස් වෙන්නේ නැහැ. දැන් මේකෙදි කියනවනේ උෂ්ණත්වය නියතව තිබෙදී බඳුන තුල ඇති ජල වාෂ්පවල 125ක් කියලා. ඒතර උෂ්ණත්වය නියතව තිබෙදී අපි දන්නවා සංතෘප්ත වාෂ්පවල උෂ්ණත්වය නියත නම් පීඩනය වෙනස් වෙන්නේ නැහැ. හරි. එහෙනම් පීඩනය වෙනස් වෙන්නේ නැහැ. පීඩනයත් නියතයි. උෂ්ණත්වය නියත නම් පීඩනය කියන එකත් නියතයි කියලා අපි දන්නවා. හරි. එහෙනම් මෙතන අපි දන්නවා එහෙනම් පරිමාව කියන එක සමානුපාතික වෙනවා මවුල වලට. අපිට මවුල කියන එක ලියන්න පුළුවන් නේ. මවුල කියන එක ලියන්න පුළුවන් ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. ඒතර මෞලික ස්කන්ධයත් නියත හින්දා පරිමාව කියන එක සමානුපාතික වෙනවා ස්කන්ධයට. පරිමාව කියන එක සමානුපාතික වෙනවා වාෂ්ප ස්කන්ධයට. එතකොට දැන් මෙතන 100ක් තිබුණා. අපි තුමි ජල වාෂ්ප 100ක් තිබුණා කියලා. ඒකෙන් 25ක් අපි ඝනීභවණය කරා. කියන්නේ 100ට 25ක් ඝනීභවණය වීම සඳහා බඳුනේ පරිමාව කොච්චරක් අඩු කරන්න ඕනද කියලා අහනවා. අන්න දැන් මෙතන සමානුපාතික සම්බන්ධයක් තියෙන්නේ. එතකොට දැන් මේකේ ස්කන්ධය දැන් 125ක් අඩු කරන්න. 125ක් අඩු කරනවා කියන්නේ සාමාන්‍ය පරිමාව v නම් එතකොට පරිමාව කියන එකට ස්කන්ධය සමානුපාතිකනේ. එතකොට 125ක් අඩු කරනවා කියන්නේ 4න් එකන්නේ. 125ක් කියන්නේ දැන් මෙතන 100ක් තියෙනවා 125ක් ඝනීභවණය කරනවා කියන්නේ 4න් එකක්. එතකොට මේක අපි ස්කන්ධය කියන එක 4න් එකක්. කියන්නේ 4 ගුණයකින් හිතන්න. දැන් 125ක් කියන්නේ 125ක් කියන්නේ සාමාන්‍ය 4න් එකක් 4කින් අඩු කරනවා. එතකොට පරිමාවත් මොකද වෙන්නේ? පරිමාවත් සමානුපාතික නිසා 4කින් අඩු වෙනවා. එතකොට පරිමාව සිදු කළ යුතු භාගික අඩු කිරීම. භාගික අඩු කිරීම වෙන්නේ මොකද? මේක 4න් එකක් බවට පත් කරා නම් හරි. භාගික අඩු 4න් එකක් අඩු කරා. ස්කන්ධය 4 ගුණයකින් අඩු. ස්කන්ධය 125කින් අඩු කරනවා නම් පරිමාව 125කින් අඩු කරා නම් හරි. ඒතර භාගික අගය මුල් දැන් අපි දන්නෝනේ මුල් එකෙන් බෙදනවා අඩු වෙන ප්‍රමාණය. මුල් එක එකක් නම් මුල් එක v නම් මේක 4 ගුණයකින් අඩු කරා නම් හරි. එතකොට අපි v කියලා හිතුවොත් එහෙම v බෙදීම 4ක්. v බෙදීම 4ක් අඩු කරා නම් හරි පරිමාව. ඒතර ස්කන්ධය 125කින් අඩු වෙනවා නම් පරිමාව 125කින් අඩු වෙනවා. කියන්නේ 4න් එකක් අඩු වෙන්න ඕන පරිමාව කියන එක. ඔගේ පරිමාවේ සිදු කළ යුතු භාගික අඩු කිරීමනේ යන්නේ. භාගික අඩු කිරීම කියනකොට 4න් එකකින් අඩු කරා නම් හරි පරිමාව කියන්නේ. ඒතර මේ අඩු කරන පරිමාව මේ මෙතනින්ද එතෙන් අඩු කරන පරිමාව භාගික අඩු කිරීම. භාගයක් විතර ලියුවොත් එම 4න් එකයි. 4න් එක ප්‍රමාණයක් අඩු කරාම තමයි 125
ඝනීභවණය වෙන්නේ. එතකොට දැන් මෙතෙන්දී අපි දැනගන්න ඕන ජල වාෂ්පවල උෂ්ණත්වය නියත නම් පීඩනය වෙනස් වෙන්නේ නැහැ කියන එක අනිවාර්යෙන් මේක හොඳට මතක තියාගන්න. උෂ්ණත්වය වෙනස් කරන්නේ නැත්තම් පීඩනය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් පීඩනය වෙනස් වෙන්නේ නැත්තම් පරිමාව කියන එක ස්කන්ධයට සමානුපාතයි. 125කින් අඩු කරනවා නම් පරිමාව 125කින් අඩු වෙනවා. එතකොට 4න් එකක ප්‍රමාණයක් අඩු කරනවා නම් හරි මුළු පරිමාවේ. මුළු පරිමාවේ 4න් එකක් අඩු කරනවා. එතකොට 125 ඝනීභවණය වෙනවා. හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නය ගැන කතා කරමු. හරි, ඊළඟ 7 වෙනි ප්‍රශ්නේ කියන්නේ පෙන්වා ඇති පරිපථයේ සමක ප්‍රතිරෝධය වනුයි. එතකොට සමක ප්‍රතිරෝධය දැන් මේ ප්‍රතිරෝධ ජාලයේ සමක ප්‍රතිරෝධය හොයන්න කියන්නේ. දැන් මේ රූපය අඳගත්තොත් එහෙම AB කියලා දීලා තියෙනවා 18යි 5යි මෙතන 4යි මෙතන 9යි මේක 12යි මේක දන්නවා 6යි. හරි. දැන් මේක ඇත්තටම අපිට දැන් සමග ප්‍රතිරෝධය හොයන්න කියලා කියන්නේ. දැන් මේක සම ප්‍රතිරෝධය හොයන්න කිව්වම අපිට පොටක් හොයාගන්න පාරක් හොයාගන්න පොඩ්ඩක් අමාරුයි. දැන් ප්‍රතිරෝධය ටික දැක්කට පස්සේ නිකන් හිතෙන්නේ නැහනේ. මෙතන සමාන්තරගත ප්‍රතිරෝධ කොහොමද තියෙන්නේ ශ්‍රේණිගත ප්‍රතිරෝධ කොහොමද තියෙනවද කියලා නිකන් හිතෙන්නේ නැහැ මේක. හැබැයි අපි මේක පොඩ්ඩක් වෙනස් කරගත්තොත් එහෙම මම මේකේ මේ B කියන එක පොඩ්ඩක් ආදිනවා. B කියන එක පොඩ්ඩක් ඇදලා එහා පැත්තට දාන්න. B කියන එක මේක මෙහෙමම උස්සලා මෙහෙම උඩින් තියන. සිරස්ව උඩින් තියන. මම මේක සිරස්ව උඩින් තියුවොත් එහෙම මොකද්ද වෙන්නේ? මේක සිරස්ව මෙහෙම අරගෙන උඩින් තියුවොත් එහෙම මට මෙන්න මේ වගේ රූපයක් එන්නේ. මෙතන A තියෙනවා. මෙතන 18යි. මෙතන 9 තියෙනවා. මේක වෙනස් වෙන්නේ නැහැ. 12 කියන එක වෙනස් වෙන්නේ නැහැ. 12 කියන එක වෙනස් වෙන්නේ නැහැ. හරි. දැන් මම කරන්නේ මේ B කියන එක සිරස්ව ඉහළට ගන්න. මේක කෙලින්ම ඉහළට ගන්න. ඉහළට ගත්තා ඊපස්සේ මේ 4 උඩට යනවා. මේ 4 මෙහෙම උඩට ගියා. 4 යොම් කියන එක මෙහෙම කෙලින්ම උඩට ගියා. 4 උඩට ගියා. මේ 6 කියන එක මේක මෙහෙමම උඩට ගත්තා පස්සේ 4 මෙහෙම උඩට ගියා. 6 කියන එක මෙහෙම. 6 කියන එක කෙලින්ම මෙහාට එනවා. මෙතනනේ තියෙන්නේ 6. 6 සම්බන්ධ වෙන්නේ මේ කොනටයි B වලටයි. එතකොට මේ කොනයි B. දැන් B මෙතනනේ. මෙන්න 6 කියන එක. ඔය 6. 6යි ඕම් කියන්නේ. ඊළඟට මේ 5. A සහ B අතරනේ 5 තියෙනවනේ. A සහ B අතර 5 තියෙනවනේ මේ. A සහ B අතර තමයි 5යි ඕම් තියෙන්න ඕන. අන්න A සහ B අතර තමයි 5යි ඕම් තියෙන්න ඕන. දැන් මේක සුළු කරන්න ලේසි. මේක දැක්කට පස්සේ අපිට සුළු කරගන්න අමාරුයි. මේක දැක්කට පස්සේ හිතා ගන්න අමාරුයි. හැබැයි මේක දැක්කට පස්සේ මේ A B අතර සමග ප්‍රතිරෝධය හොයන්න තියෙන්නේ. A B අතර සමග ප්‍රතිරෝධය හොයන්නේ යද්දී මෙතන මොකද වෙන්නේ? මෙන්න මේ 6 බෙදීම 12. 4 බෙදීම 6 බෙදීම 4. 18 බෙදීම 12 6 බෙදීම 4. අනුපාතය පොඩ්ඩක් බැලුවොත් එහෙම අතර මෙතන 6 බෙදීම 12 අනුපාතය එන්නේ. මෙතන 6 මේ 18 බෙදීම 12යි 6 බෙදීම 4යි. එතන මෙතන අපිට සුළු කරන්න පුළුවන්. 6න් සුළු කරොත් එහෙම 3යි 6 වරක් 2යි. මෙතන සුළු කරොත් එහෙම 3යි 2යි. අන්න මොකද්ද? මෙතන මේ අනුපාතය සමාන වෙනවා. මේ අනුපාතයට සමාන වෙනවා. එහෙනම් මැද 9 අයින් කරන්න පුළුවන්. අපි දන්නවා
instant. දැන් මේකේ R1 R2 R3 R4 නම් මෙද ගැලවනෝමීටර සම්බන්ධ කරොත් මේ අනුපාතය සමාන නම් R1 බෙදීම R2 සමානයි R3 බෙදීම R4 වෙනවා නම් මේකේ පාඨාංකය ගැලවනෝමීටරේ පාඨාංකය බිඳුවයි. ඒ කියන්නේ මැද ප්‍රතිරෝධය තුලින් ධාරාවක් ගමන් කරන්නේ නැහැ. ඒක අපිට අයින් කරන්න පුළුවන්. ඒක අයින් කරන්න පුළුවන්. බලන්න තියෙන්නේ මේ අනුපාතය සමාන වෙනවා. මේ අනුපාතය සමාන වෙනවා නම් මේ අයින් කරන්න පුළුවන්. එතකොට අපිට ඉතුරු වෙන්නේ AB අතර සමග ප්‍රතිරෝධය හොයන්න යද්දී ඉතුරු වෙනවා AB උඩ මේ පැත්තෙන් ගියාම ඉතුරු වෙනවා 18යි 6යි. ශ්‍රේණිගතව තියෙන්නේ අපි දන්නවා එකතු කරාම 24යි 12යි 4යි. 12ට 4ක් එකතු කරාම 16යි කියලා දන්නවා. මෙතනින් 5 තියෙනවා. දැන් 24ට 16ට 5 කියන එක සමාන්තරගතව තියෙනවා. සමාන්තරගත ප්‍රතිරෝධ තුනක සමාන්තරගත ප්‍රතිරෝධ තුනක සමග ප්‍රතිරෝධය හොයන්න අපි දන්නවා එකයට සම්බන්ධයෙන් මෙතෙන්දී අපි මේ උඩ දෙකේ හොයලා ඒක පහට හෙව්වනම් හරිනේ. උඩ දෙක 24යි. එතකොට AB අතර සමග ඒ ගනිද්දී මේකයි 24යි 16යි සුළු කරලා මෙතන දානවා 5ත් එක්ක සමාන්තරගත කරා. තුනම එක සැරේට හොයලා ගන්නත් පුළුවන්. නැත්නම් මේ දෙක වෙනම හොයනවා මේක එකට සමාන්තරගතව සමග ප්‍රතිරෝධය හොයනවා. එතකොට මෙතන අපිට ගුණිතය බෙදීම එකතුවෙන් ගන්න පුළුවන්. උඩ දෙක ගත්තොත් 24 වැඩි කිරීම 16 බෙදීම එකතුව. 24ට 16ක් එකතු කරාම 40යි කියලා දන්නවා. මේක 4න් සුළු කරොත් 4යි 10යි. මෙතන එනවා 16න් 6 එකක් ඉතුරු වෙයි. ඒකයි 96 බෙදීම 10යි. 9.6යි. එතකොට 24යි 16යි සුළු කරාම එනවා 9.6යි කියලා යට පහතින් 9.6යි ආයිමත් සමාන්තරගත නිසා ඒකේ ගුණිතය බෙදීම එකතුවෙන් ගන්න පුළුවන්. 9.6 වැඩි කිරීම 5 බෙදීම 9.6ට 5ක් එකතු කරාම 14.6යි. ඕක සුළු කරාම උත්තරේ එනවා 3.28යි කියලා. 3.28යි ඕම් කියලා උත්තරේ. 3.28යි උත්තරේ. දැන් අන්තිම උත්තරේ 3.28ට ඒකෙන් උත්තරේ 3 එන්නේ. මේක සුළු කරලා බලන්න. 3.28ක් එනවා. හරි. මේක කොහොමද හැදුවේ? මේක ඇත්තටම දැන් මේ රූපය දැක්කයි කියලා අපිට මේ ගාන හදන්න පොටක් හොයාගන්න බෑ. පොටක් හොයාගන්න අමාරුයි. මේ රූපය දැක්කම නිකන් ඔළුව විකාර වෙලා යනවා. ඒක නිසා අපි මේක පොඩ්ඩක් වෙනස් කරගන්න. මේ B කියන එක මම ඇදලා උඩින් තියාගන්න. B කියන එක ඇදලා උඩින් තියාගන්න. උඩින් තියාගත්තා ඊට පස්සේ 4 උඩට යනවා. මේ 6 කියන එක මේ පැත්තට යනවා. 6 කියන එක මෙහෙම ගියා. මේ AB අතර තියෙන 5 මෙහෙම අපි දාගත්තා. AB අතර 5 එහෙම දාගත්තා ඊපස්සේ මෙතන මේ 18යි 12යි. 18ට 12 6ට 4 කියන අනුපාතය සමානයි. 18ට 12යි 6ට 4 කියන අනුපාත දෙක සමාන නිසා 9 කියන එක අයින් කරන්න පුළුවන්. 9 කියන එක අයින් කරන්න පුළුවන්. 9 කියන එක අයින් කරගත්තා පස්සේ මේ ප්‍රතිරෝධ දෙකයි මේ ප්‍රතිරෝධ දෙකයි මේ 5 කියන එකයි මේ තුනම තියෙන්නේ සමාන්තරගතව. ඒතර ඒකේ සමකය මේ විදිහට ගන්න පුළුවන් 3.28යි කියලා. අන්න ප්‍රතිරෝධ සම්බන්ධයෙන් සමග ප්‍රතිරෝධයක් හොයද්දී Tamanට පේන්නේ නැත්තම් හදන විදියක් පේන්නේ නැත්තම් කොහොම හරි මේක ප්‍රතිරෝධ පොඩ්ඩයි එහාට මෙහාට කරලා බලන්න අනිවාර්යෙන් පොටක් හොයා ගන්න පුළුවන්. හරි. අපි එහෙනම් ඊළඟ MCQ එක ගැන කතා කරමු. හරි. අපි ඊළඟට මේ 8 වෙනි ප්‍රශ්නය ගැන කතා කරමු. 8 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ අරය R1 පෘථුවිය මත සිටින පුද්ගලයෙක් මිනිසෙක් ඔහුගේ බර පෘථුවිය මත දැනෙන බරමෙන් 4න් එකක් වන තෙක් පොළව තුලට ගමන් කරයි.
ඔහු යා යුතු ගැඹුර වන්නේ. හරි. එතකොට දැන් මේක ගුරුත්ව ශේෂ්ඨ සම්බන්ධ ගානක්. එතකොට මෙතෙන්දි කියන්නේ අර ආරවන පෘථුවිය මත ඉන්නවලු මිනිසෙක්. අර ආර් පෘථුවිය. මෙන්න පෘථුවිය. ඒකේ ආරය අපි දන්නවා ඊට තියෙනවා කැපිටල් R කියලා. ඊළඟට කියන්නේ පුද්ගලයෙක් ඔහුගේ බර පෘථුවිය මත දැනෙන බරෙන් 4න් එකක් වන විදියට. එතකොට දැන් මේ මිනිස්සයා පෘථුවිය ඇතුළට යනවා. දැන් මෙතන පෘථුවිය මත තමයි ඉන්නේ. මේ මිනිස්සයාගේ බර අපිට ගන්න පුළුවන්. අපි තුමු මිනිස්සයාගේ ස්කන්ධය සිම්පල් M පෘථුවිය ස්කන්ධය කැපිටල් M නම් මේ මිනිස්සයාගේ බර කියන එක අපිට F කියන එක බලය F බලය මිනිසා හා කේන්ද්‍රය අතර බලය නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමයෙන් ගන්න පුළුවන් F සමානයි G කැපිටල් M බෙදීම කැපිටල් R වර්ගයෙන් ගන්න පුළුවන් බලය කියන එක. එතකොට බලය කියන එක දැනෙන බරෙන් 4න් එකක්. ඕනතේ පොළව තුලට ගමන් කරයි. ඔහු යා යුතු ගැඹුර. එතකොට දැන් පොළව ඇතුළටනේ යන්නේ. දැන් පොළව ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ වගේ තැනකට ගියයි කියමු. එතකොට මෙන්න මේ වගේ අරයක් තමයි අහුවෙන්නේ. ඒ අරය අපි ගත්තොත් සිම්පල් R කියලා. ඒ අරය ගත්තොත් සිම්පල් R කියලා අපෙන් අහන්නේ යන්න ඕන ගැඹුර. පෘෂ්ඨයේ ඉඳන් යන ගැඹුර. එතකොට මේ ගැඹුර අපි තමයි හොයන්න ඕන. මෙන්න මේ ගැඹුර හොයන්න ඕන. ඒක h කියලා හිතමු. ඒ ගැඹුර හොයන්න ඕන. හරි. එතකොට පෘෂ්ඨයේ ඉඳන් දැන් ඇතුළට යන්න හදන්න. ඇතුළට යනකොට අපි දන්නවා පෘෂ්ඨයයි කේන්ද්‍රය අතර බරය මිනිහා මත බලය. මිනිහා මත දැන් ආකර්ෂණ බලයක් නැති වෙන්නේ. ඒ ආකර්ෂණ බලය F කියන එක ගන්න පුළුවන් G M යට R වර්ගයේ. දැන් අපි පෘථුවිය ඇතුළට ගියාට පස්සේ දැන් බලය කියන එක බර කියන එකම තමයි බලය. බර කියන්නේ අපි දන්නවා සමාන mg වලින් ගන්න. mg වලින්. එතකොට ඇතුළේදී මෙතෙන්ට ගියාට පස්සේ බලය 4න් එකක් වන තැනට ගියාට පස්සේ බර 4න් එකක් වන තැනට ගියාට පස්සේ අලුත් බලය මෙතෙන්දී F dash කියන එක අපිට ගන්න පුළුවන් මේ F බෙදීම 4. බලය කියන එක 4න් බෙදුවා පස්සේ එනවා මෙතන බලය කියන එක. එතකොට F කියන්නේ G M යට R වර්ගනේ. එතකොට 4යි R වර්ග. ඔය එන්නේ දැන් අපි h දුර පහළට ගියාට පස්සේ එතන බලය. හරි දැන් අපි එතන බලයනේ. දැන් අපි මෙතෙන්ට ඔය අපි දීපු දත්තේනේ භාවිත කරන්නේ. මෙතෙන්ට ඇතුළට ගියාට පස්සෙත් අපිට මේ නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය දාන්න පුළුවන්. හරි ඒක අපි දැම්මොත් එහෙම බලය F dash කියන එක අපිට ලියන්න පුළුවන් G මේ පෘථුවියේ මතනේ. ඒතර පෘථුවියේ දැන් මුළු ස්කන්ධය තමයි M කියන්නේ. දැන් ඇතුළට ගියාට පස්සේ ස්කන්ධය මොකද්ද වෙන්නේ? ඇතුළට ගියාට පස්සේ කැපිටල් R අරයක් නෙමෙයිනේ තියෙන්නේ. මෙතන වෙන අරයක් තියෙන්නේ. ඒතර වෙන අරයක් නේ තියෙන්නේ. එහෙනම් මෙතන මේ ස්කන්ධය අපි හොයා ගන්නවා. සිම්පල් R ට අදාළ වෙන ස්කන්ධය හොයා ගන්න. කොහොමද සිම්පල් R ට අදාළ වෙන ස්කන්ධය හොයන්නේ? ඒක අපිට හොයන්න පුළුවන්. අපි දන්නවා මුළු පරිමාවය 3න් 4 5 R ගණය ස්කන්ධය කැපිටල් M කියලා දන්නවා. 3න් 4 5 R ගණයක ස්කන්ධය කැපිටල් M කියලා දන්නවා. ඊළඟට අපිට හොයන්න ඕන සිම්පල් R 3න් 4 5 සිම්පල් R ගණයක ස්කන්ධය. දැන් පෘථුවියේ නව ස්කන්ධය කියන්නේ ඇතුළට ගියාට පස්සේ පෘථුවිය මේ සිම්පල් R ප්‍රමාණය ස්කන්ධය තමයි හොයන්නේ. එතකොට M dash කියන්නේ 3න් 4 5 3න් 4 5 කපලා ගිහිල්ලා කැපිටල් M R ගණය බෙදීම කැපිටල් R ගණය. ඔතනින් එනවා සිම්පල් R
කොටසේ ස්කන්ධය. සිම්පල් R අරයක් සහිත ගෝලයේ ස්කන්ධය. හරි. ඒක තමයි මෙතෙන්ට ආදේශ කරන්න ඕන. එතකොට F dash සමානයි G කැපිටල් M කියන්නේ පෘථිවි ස්කන්ධනේ. දැන් මේ සිම්පල් R තුල ස්කන්ධය. ඒක එනවා කැපිටල් M R ඝනය බෙදීම කැපිටල් R ඝනය වැඩි කිරීම M. මිනිහාගේ ස්කන්ධය වෙනස් වෙන්නේ නැහනේ. ඒක M තමයි. බෙදීම යට මේ කැපිටල් R කියන පෘථිවිද මුළු ස්කන්ධය R යනේ. දැන් මේ ස්කන්ධයට අදාළ R සිම්පල් R. එතකොට එනවා R වර්ගය කියලා. R ඝනයට R වර්ගයක් කපලා ගියාට පස්සේ F dash අනිත් දැන් අපි දන්නවා බලය 4 බලය කියන එක බර කියන එක 4න් එකක් වනකන්නේ ගියේ. එතකොට බලය කියන එකට අපිට ආදේශ කරන්න පුළුවන් F බෙදීම 4 කියලා. මෙතෙන්ට ඕන මෙතන F dash කියන එක අපිට ආදේශ කරනවා F බෙදීම 4 ඒ වගේම තමයි ඒක F බෙදීම 4 කියන එක ගන්න පුළුවන් G M M යට 4යි R වර්ගය. ඒක අත් ආදේශ කරමු G M M බෙදීම 4යි R වර්ගය සමානයි G කැපිටල් M R වර්ගයක් කපලා ගියාට පස්සේ කැපිටල් M R සිම්පල් M බෙදීම කැපිටල් R ඝනය. R වර්ගයකට R වර්ගයක් කපලා යනවා M ට M M ට M කපලා යනවා G ට G කපලා යනවා. මෙතනින් එනවා සිම්පල් R කියන්නේ සිම්පල් R ට එනවා මේ මෙතන ඉතුරු වෙන කැපිටල් R එකම මෙහි අරන් ගියාම R බෙදීම 4 සමානයි සිම්පල් R කියලා එනවා. වෙන්න සිම්පල් R හොයාගත්තා. සිම්පල් R කියන්නේ මිනිහා තමන්ගේ බර 4න් එකක් වන තැනට ගියාට පස්සේ ඊට අදාළ පෘථිවි කොටසේ අරය. හැබැයි අපිට අපෙන් අහන්නේ ඒක නෙමෙයි. යන්න ඕන ගැඹුරනේ. ගැඹුර හොයන්න නම් අපි දන්නවා මුළු අරය R දැන් සිම්පල් R ගෙන් අඩු කරාට පස්සේ H කියන එක හොයන්න පුළුවන්. අපිට ඕන H කියන එක ගන්න. සිම්පල් H කියන්නේ කැපිටල් R ගෙන් අඩු කරනවා සිම්පල් R. කැපිටල් R ගෙන් සිම්පල් R අඩු කරනවා කැපිටල් R ඍණ සිම්පල් R බෙදීම සිම්පල් R කියන්නේ කැපිටල් R බෙදීම 4යි. එතකොට අපි යන්න ඕන ගැඹුර කොච්චරද? R බෙදීම R ගෙන් R බෙදීම 4ක් අඩු කරාම වෙනවා 3යි R බෙදීම 4යි කියලා. 3යි R බෙදීම 4යි. එතකොට අපෙන් අහන්නේ ඔන්න ඔය යන ගැඹුර. තෙක් පොළොව තුලට ගමන් කරලා යොහු යා යුතු ගැඹුර වන්නේ. ගැඹුර තමයි පෘථිවියේ ගැඹුර. පෘථිවිය අරය කැපිටල් R කියලා දෙනවා. 3යි R බෙදීම 4ක් ඇතුළට ගියාම තමයි ඔහුගේ බර 4න් එකක් වෙන්නේ. ඔහුගේ බර 4න් එකක් වෙන්නේ 3යි R බෙදීම 4ක් ගැඹුරට ගියාට පස්සේ. අන්න උත්තරේ. 3යි R බෙදීම 4යි උත්තරේ. දැන් මේ වගේ දැන් මේ ගුරුත්ව ශේෂ පාඩමනේ. දැන් මම මේකේ මේ නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය ඊළඟට මේ වගේ ගණන් හදන්නේ කොහොමද කියලා මම ෂෝට් නෝට් ගුරුත්වාකර්ෂණ ශේෂ පාඩමේ ෂෝට් නෝට් එකේ මෙමරි මැප් එකේදී මම කියලා තියෙනවා. දැන් ඒක බැලුවේ නැත්නම් ඉස්සරලාම මම අර පාඩමක ෂෝට් නෝට් එකේ මෙමරි මැප් එක හදලාදී කියලා දුන්නානේ. හරි. ඒ වීඩියෝ එක ඉස්සරලා බලලා මේකත් කරන්න. එතකොට මීට වැඩිය හොඳට තේරෙවි. හරි. එතකොට මේ ගාන හරි හදන්නේ මෙහෙමයි. අපිට කියන්නේ පෘථුවියේ ඉඳන් යම් දුරක් ඇතුළට යනවලු. පෘථුවියේ ඉඳන් ඇතුළට යනවලු. ගියාට පස්සේ බලය 4 බර කියන එක 4න් එකක්. ඒ කියන්නේ බර කියන එක 4න් පංගුවකට අඩු වෙනකොට බර කියන එක අඩු වුණාම 4න් පංගුවකට එතෙන්දී එහෙම වෙන්න නම් යන්න ඕන ප්‍රමාණය යන්න ඕන ගැඹුර අහන්න. ඒතර ඒක හොයන්නේ අපි පෘෂ්ඨයේදී අපිට බලය හොයා ගන්න පුළුවන් GMM යට R වර්ග වලින්. ඊළඟට මෙන්න මෙතෙන්දී යම් H ප්‍රමාණය ගියාට පස්සේ ගැඹුර බලය කියන එක හොයා ගන්න පුළුවන්. ඒක F බෙදීම 4යි කියන්නේ අර පෘථුවිය මත දැනෙන බරමින් 4න් එකක් කියලානේ. ඒතර පෘථුවිය මතේ දැනෙන එක වගේ 4. 4න් එකක්. ඒතර F බෙදීම 4. එතනින් අපිට මෙතන බලය හොයා ගන්න. ඒ දැන් මෙතන බලය අපිට ඒ දීපු දත්තෙන් හොයා ගන්න පුළුවන්. ඒ බලය අපිට මෙහෙම නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමයෙන් හොයන්න පුළුවන්. එතකොට මේක
තමයි මේ දීපු தත්යෙන් එන්නේ. ඒතර මේ දෙක සමාන කරලා අපිට මේ අරය හොයන්න පුළුවන්. අරය හොයාගෙන පෘථිවි මුළු අරයෙන් අර පොඩි සිම්පල් ආර අඩු කරලා සිම්පල් HK එක හොයන්න පුළුවන්. ඒ ගමන් කරන ගැඹුර 3R බෙදීම 4යි කියලා එනවා. හරි. අපි ඊළඟ MCQ එකට යමු. හරි අපි ඊළඟ ප්‍රශ්නය ගැන කතා කරමු. 9 වෙනි ප්‍රශ්නය. මිනිසෙක් දෑත් විහිදුවා ඔහු තුලින් වූ සිරසක්ෂයක් වටා නිදහසේ භ්‍රමණය වේ. ඔහු දෑත් හැකිලූ විට පහත කුමන ප්‍රකාශ සත්‍ය වේද? අක්ෂය වටා වූ ඔහුගේ කෝණික ගම්මිතාවේ නියතව පවතී. ඔහුගේ චාලක ශක්තිය වැඩි විය යුතුය. දෑත් හැකිලීමට ඔහු කේන්ද්‍ර අභිසාරී බලවලට එරෙහිව කාර්ය කළ යුතුය. හරි. එතකොට දැන් මේකද කියන්නේ මිනිසෙක් දෑත් විහිදුවා ඔහු තුලින් වූ සිරසක්ෂයක් වටා භ්‍රමණය වෙනවලු. එතකොට අදුම් භ්‍රමණ මේසයක් මත මිනිසෙක් ඉන්නවා. භ්‍රමණ මේසයක මිනිහෙක් මෙහෙම අත් දෙක විහිදුවලා භ්‍රමණය වෙනවලු. ඊළඟට කියන්නේ ඔහු දෑත් හැකිලූ විට ඊළඟට කරන්නේ දෑත් හකුලනවලු. දෑත් දෙක හකුලනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා අහන්න. සත්‍ය වේද කියලානේ. අක්ෂය වටා වූ ඔහුගේ කෝණික ගම්මිතාවේ නියතව පවතී. අපි දන්නවා කෝණික ගම්මිතාවය L කියන එක ලියන්න පුළුවන් I ඔමෙගා වලින්. කෝණික ගම්මිතාවය කියන්නේ I ඔමෙගා. අපි දන්නවා මෙතන බාහිර බල මොනවද ක්‍රියා කරන්නේ නැහැනේ. අත් දෙක දිග ඇරලා භ්‍රමණය වෙනකොට අත් දෙක හකුලුවලා ළඟට ගන්නකොට බාහිර බලයක් ක්‍රියා කරන්නේ නැහැ. ඒතර බාහිර බලයක් ක්‍රියා කරන්නේ අභ්‍යන්තර බල වලින් කාර්ය කරගන්නේ. ඒතර අත් දෙක ළඟට ගත්තට පස්සේ බාහිර බල ක්‍රියා කරන්නේ නැත්නම් ගම්මිතාවය කියන එක නියතයි. ගම්මිතාවය නියතයි. ගම්මිතාවය සංස්ථිතික වෙනවා. ඒතර මෙතෙන්දී I1 ඔමෙගා 1 සමාන වෙනවා. එතන I2 ඔමෙගා 2 වලට. මේක එහෙනම් හරි. අක්ෂය වටා වූ ඔහුගේ කෝණික ගම්මිතාවය නියතව පවතී. කෝණික ගම්මිතාවය නියතයි. කෝණික ගම්මිතාවය වෙනස් වෙන්නේ නැහැ බාහිර බල ක්‍රියා කරන්නේ නැති නිසා. බාහිර බල ක්‍රියා කරොත් තමයි ඒක වෙනස් වෙන්නේ. හරි. එතකොට A කියන එක සත්‍යයි. B කියන්නේ ඔහුගේ චාලක ශක්තිය වැඩි විය යුතුයි. චාලක ශක්තිය. දැන් අපි දන්නවා ගම්මිතාවය නම් නියතයි. චාලක ශක්තිය කියන එක අපිට ලියන්න පුළුවන්. E සමානයි භාගයක් I ඔමෙගා වර්ග. භාගයක් I ඔමෙගා වර්ගනේ. එතකොට දැන් මේක අපිට ලියන්න පුළුවන්නේ භාගයක් I ඔමෙගා කියන එක වෙනම අරගෙන ඔමෙගා මෙහෙම. එතකොට දැන් අපි දන්නවා I ඔමෙගා කියන්නේ කෝණික ගම්මිතාවය. මේ කෝණික ගම්මිතාවය තමයි I ඔමෙගා කියන්නේ. ඒක නියතයි. ඒක වෙනස් වෙන්නේ නැහනේ. දෑත් හැකිලුවයි කියලා. එතකොට අපි දන්නවා මෙතන අපි මේකේ කෝණික ගම්මිතාවය නියතයි කියන්නේ I1 ඔමෙගා 1 සමාන වෙනවා I2 ඔමෙගා 2. එතකොට දැන් මෙතන දැන් අත් දෙක හකුලවනවා. අත් දෙක හකුලවනකොට අපි දන්නවා අත් දෙක හකුලවනකොට අවස්ථිති පූර්ණය කියන එක අත් දෙක හැකිලුවට පස්සේ කෝණික ගම්මිතාවේ නියත වෙන්න නම් අත් දෙක හකුලනකොට වෙන්නේ අවස්ථිති පූර්ණය අඩු වෙන එක. ඒතකොට අවස්ථිති පූර්ණය අඩු වෙනවා කියන්නේ කෝණික ගම්මිතාවේ නියත වෙන්න ඕන හින්දා කෝණික ප්‍රවේගය වැඩි වෙන්න ඕන. කෝණික ප්‍රවේගය වැඩි වෙනවා. මේක අවස්ථිති පූර්ණය අඩු වෙනකොට කෝණික ප්‍රවේගය වැඩි වෙනවා. කෝණික ප්‍රවේගය වැඩි වෙනවා කියන්නේ දැන් අලුත් අවස්ථාවේ දැන් චාලක ශක්තිය ගැන යන්නේ. කෝණික ප්‍රවේගය වැඩි වෙනවා නම් චාලක ශක්තිය වැඩි වෙනවා. කෝණික ප්‍රවේගය වැඩි වෙනවා නම් චාලක ශක්තිය වැඩි වෙනවා නම් එහෙනම් B හරි. ඔහුගේ චාලක ශක්තිය වැඩි විය යුතුය. ඒක හරිනේ. කෝණික ප්‍රවේගය වැඩි වෙනවා එහෙනම් චාලක ශක්තිය වැඩි වෙන්න ඕන. ඊළඟට දෑත් හැකිලීමට ඔහු කේන්ද්‍ර අභිසාරී බලවලට එරෙහිව කාර්ය කළ යුතුය. දෑත් හැකිලීමට දෑත් හකුලවන්න කේන්ද්‍ර අභිසාරී බලවලට එරෙහිව කාර්ය කළ යුතුය. හරි. දැන් අපි දන්නවා බල වර්ග දෙකක් තියෙනවා. කේන්ද්‍ර අභිසාරී බලයි කේන්ද්‍ර අපසාරී බලයි. කේන්ද්‍ර අභිසාරී බල කේන්ද්‍ර අපසාරී බල. හරි. දැන් මේ බල දෙකෙන් දැන් අපි කාර්ය කරන්න ඕන කේන්ද්‍ර අභිසාරී බලයට විරුද්ධවද කේන්ද්‍ර අපසාරී බලයට විරුද්ධවද? ඇත්තටම ඔගේ C වැරදි. දෑත් හැකිලීමට ඔහු කේන්ද්‍ර අභිසාරී බලවලට එරෙහිව කාර්ය කළ යුතුයි කියලා කියන්නේ. හැබැයි කේන්ද්‍ර අභිසාරී බලවලට නෙමෙයි. කේන්ද්‍ර අපසාරී. කේන්ද්‍රයේ ඉවතර තියෙන බලවලට තමයි අපි ඒකට විරුද්ධවනේ කාර්ය කරන්න ඕනේ. අපි
දැන් අත් දෙක දිග අරගෙන ඒක හකුලවද්දි අත් දෙක දිග අරගෙන හකුලවද්දි කේන්ද්‍ර අපසාරී බලවලට විරුද්ධව තමයි කාර්ය කරන්නේ. කේන්ද්‍ර අපසාරී බලවලට විරුද්ධව කාර්ය කරලා තමයි අපි මේකේ මේ ප්‍රවේගය වැඩි වෙන්නේ. කේන්ද්‍ර අපසාරී බලවලට විරුද්ධව කාර්ය කරාම තමයි අවස්ථිති ගුණය අඩු වෙලා ප්‍රවේගය වැඩි වෙන්නේ. කෝණිකම්මිතාවය නියත වෙන්නේ. හරි. එතකොට අපි මෙතෙන්දී කාර්ය කරන්න ඕන කේන්ද්‍ර අபிසාරී බලවලට විරුද්ධව නෙමෙයි කේන්ද්‍ර අපසාරී බලවලට විරුද්ධව තමයි කාර්ය කරන්න ඕන. ඔකේ C වරදින්නේ. ඒක කේන්ද්‍ර අபிසාරී නෙමෙයි කේන්ද්‍ර අපසාරී විය යුතුයි. කේන්ද්‍ර අපසාරී කියලා ආවනම් ඒක හරියනවා. ඒතර උත්තරේ එන්න ඕන AB පමණයි. උත්තරය 4. හරි අපි ඊළඟට 10 වෙනි ප්‍රශ්නය ගැන කතා කරමු. 10 වෙනි ප්‍රශ්නේ කියන්නේ නිශ්චලතාවයෙන් ගමන් ආරම්භන මෝටර රථයක් සරල රේඛීයව චලිත වෙනවලු. එහි ත්වරණය කාලය සමග වෙනස් වන ආකාරය ප්‍රස්ථාරයේ පෙන්වා ඇත. මෝටර රථය අයත් කරගන්නා උපරිම ප්‍රවේගය. හරිද? ත්වරණ කාල ප්‍රස්ථාරය දීලා තියෙන්නේ අහන්නේ උපරිම ප්‍රවේගයක් ගැන. හරි කොහොමද බලමු අපි මේක හදන්නේ. එතකොට ත්වරණ කාල ප්‍රස්ථාරය බිඳුවයි 2යි 5යි 7යි මෙතෙන්දි 5යි මෙතෙන්දි 4යි මෙතෙන්දි ඍණ 4යි. හරි දැන් මේ අපිට ත්වරණ කාල ප්‍රස්ථාරයනේ දීලා තියෙන්නේ. අපෙන් අහන්නේ උපරිම ප්‍රවේගය. අපි දන්නෝ ත්වරණ කාල ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් එන්නේ ප්‍රවේග වෙනස කියලා. අන්න ඒක තමයි මෙතෙන්දී ඕනේ. වර්ගඵලයෙන් එන්නේ වර්ගඵලය කියලා කියන්නේ ප්‍රවේග වෙනසට. ප්‍රවේග වෙනස තමයි වර්ගඵලය කියන්නේ. ඒතර මේකේ වර්ගඵලය. අපි මේ කොටසක වර්ගඵලය ගත්තොත් ඒකේ ප්‍රවේග වෙනස. දැන් අපි දන්නවා මෙතන ඉඳන් මෙතෙන්ට ඒකාකාර ත්වරණයෙන් ගමන් කරනවා. මෙතන ආරම්භ ප්‍රවේගය බිඳුවයි. ඒතර මෙතෙන්ට ආවම ප්‍රවේගයක් තියෙනවා v1 කියලා. ඊළඟට මෙතන ඉඳන් මෙතෙන්ට මේ ඍණ 4ක ත්වරණයක්. ඒ කියන්නේ මන්දනය. ඒතර මෙතන ඉඳන් මෙතෙන්ට යන්නේ ඒත් ඒකාකාර මන්දනයෙන්. ඒත මෙතෙන්ට එන ප්‍රවේගය අපි හිතමු v2 කියලා. ආයි ත්වරණයෙන් යනවා. ඒත් ඒකාකාර ත්වරණය. එතෙන්දි ප්‍රවේගය v3 කියලා හිතමු. ඒතර මෙතන ප්‍රවේග තුනක් තියෙන්නේ. ඔය ප්‍රවේග තුන අපි හොයලා බලන්න ඕන. වැඩිම ප්‍රවේගයක් තියෙන මොකේද කියලා. උපරිම ප්‍රවේගයනේ අහන්නේ. හරි. අපි දන්නවා වර්ගඵලය කියන්නේ ප්‍රවේග වෙනස. හරි. පළවෙනි වර්ගඵලය ගමු. මේ වර්ගඵලය ගත්තොත් එහෙනම් මේකේ වර්ගඵලය 5 වැඩි කිරීම 2. 5 වැඩි කිරීම 2 සමානයි ප්‍රවේග වෙනස. දැන් මෙතන v1 ප්‍රවේගය ආරම්භක ප්‍රවේගය බිඳුවයි. ඒතොර එනවා 10 සමානයි v1 කියලා. v1 ප්‍රවේගය 10යි කියලා එනවා. ඊළඟට බලමු අනිත් ඒවා. දැන් මේකේ වර්ගඵලය ගමු. මේකේ වර්ගඵලය ගනිද්දි මෙතන ඍණ 4. ඍණ 4 වැඩි කිරීම මෙතන උස. ඍණ 4 වැඩි කිරීම මේ දිග 3යි. එන්නේ වර්ගඵලය ප්‍රවේග වෙනස එන්නේ මෙතන v2 කියලා v2 ප්‍රවේගය ඍණ v1. v2 ඍණ v1. එතන මෙතන ඍණ 12 සමානයි v2 අපි දන්නේ v2 තමයි හොයන්න ඕන. ඍණ v1 කියන එක හොයාගත්තා 10යි කියලා. එතනින් v2 ට එනවා ඍණ 10 මෙහි අරන් ගියම දාන 10යි. ඍණ 2 සමානයි v2. අන්න v2 ප්‍රවේගයත් හොයාගත්තා. ඊළඟට අපි v3 හොයමු බලන්න. එතකොට මෙතන වර්ගඵලය ගන්න පුළුවන් අපිට 4 වැඩි කිරීම. එතන වර්ගඵලය 4 වැඩි කිරීම මේ දිග 2යි. සමානයි ප්‍රවේග වෙනස v3 ඍණ v2. v3 ඍණ v2. එතකොට 8 සමානයි v3 ඍණ v2 අපි හොයාගත්ත ඍණ 2යි කියලා. ඍණ 2 වෙන ධන 2. v3 එනවා ධන 2 මෙහි ගෙනාව 6 සමානයි v3. අන්න v1 කියන්නේ 10 මීටර 10 ms ශ්‍රේණික ප්‍රවේගය. එතන v1 කියන එක හොයාගත්තා අපි 10යි ms ශ්‍රේණික. v2 හොයාගත්තා ඍණ 2යි ms ශ්‍රේණික
V3 හොයාගත්තා 6යි ms ඍණ 1. අපෙන් අහන්නේ ගන්නා උපරිම ප්‍රවේගයෙන්. එහෙනම් උපරිම ප්‍රවේගය වෙන්නේ 10යි ms ඍණ 1. උත්තරය වෙන්නේ 3. අන්න. ඒතර දැන් අපි ත්වරණ කාල ප්‍රස්ථාරයක් දුන්නම අපි මේකෙදි අපි දැනගන්න ඕන එකක් තමයි වර්ගඵලය ප්‍රවේග වෙනසට සමානයි කියන එක. වර්ගඵලය ප්‍රවේග වෙනසට සමානයි කියන එක තමයි මේ MCQ එකේදී චෙක් කරන්නේ. ඒතර දැන් ඒක අපි දැනගන්න ඕන. දැනගන්න ඕන එක තමයි වර්ගඵලය ප්‍රවේග වෙනසට සමානයි. ඒතර මෙතන ආරම්භ ප්‍රවේගය බිඳුවයි, මෙතන ප්‍රවේගය V1, V2, V3 කියලා දාගත්තා. ඊළඟ කරන්නේ ප්‍රවේග වෙනස. වර්ගඵලය කියන එක අරගෙන ඒක ප්‍රවේග වෙනස ගන්න. මේ අවස්ථා තුනටම වර්ගඵලය ප්‍රවේග වෙනසට සමීකරණ තුනක් අරගෙන V1, V2, V3 හොයන්න තියෙන්නේ. V1 ට එන 10යි, V2 ට එන ඍණ 2යි, V3 ට එන 6යි කියලා. ඒතර උපරිම ප්‍රවේගය තියෙන්නේ V1 ට 10යි ms ඍණ 1. හරි. එහෙනම් අපි MCQ 10ක් සාකච්ඡා කරා. දැන් ලොකු කාලයක් ගිහිලා දෙනවා. ඒතර මම ඊළඟ වීඩියෝ එකෙන් තවත් MCQ ටික සාකච්ඡා කරන්න. එහෙනම් ඊළඟට කියන්න ඕන මගේ ෆිසික්ස් මාස්ටර් YouTube channel එක තාමත් subscribe කරේ නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා ඒකම තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොටම මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඒකේ notification එක බලා ගන්න පුළුවන්. හරි ඊළඟට වීඩියෝ එක බලලා හොඳ නම් like කරන්න, යාළුවන්ට බලන්න share කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකක් සමගින් නැවත හමු වෙන බලාපොරොත්තු වෙන්න. ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.